සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දෙනාටම. අද දවසේත් හැම දෙනාම සූදානම් වෙලා ඉන්නේ ජීවිතය ධර්මයෙන් අර්ථ දක්වා ගන්නට. ජීවිතයට ලැබෙන සිද්ධි. ජීවිතය කියන්නේ සිද්ධි මාලාවක්. ඒක අපි කවුරුත් දන්නවා. අතීතය කියන්නේ තමන්ගේ සිද්ධි ගොඩක එකතුවක් විතරයි. ඉතින් ඒ සිද්ධීන් එක එක්කෙන එක විදිහට අර්ථ දක්වගෙන. තමන්ගේ ජීවිත පිළිබඳව තීරණ ගන්නෙත් ඔය සිද්ධි ටික එකතු කරගෙන. ඉතින් ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා. වරද්ද ගන්නේ ඒ සිද්ධිය හරියට අර්ථ දක්ව ගන්න බැරුව. කවුරුහරි බැන්න එකක්, කවුරුහරි ගැහපු එකක් වුණත්, ක්‍රෝධයෙන් වැඩ කරපු එකක් වුණත්, ඕනම දෙයක් හරියට අර්ථ දක්ව ගත්තොත් එහි තියෙන ආපසු අපේ පැත්තට ඇදිලා එන බලය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. අතීතය බොහෝම තදින් අපේ හිත්වලට කාවැදිලා ඒ හිත්වලින් මහා බලයක් විදිහට එනවා. රාග, දේශ, මෝහ සහිතව එනවා. ඒ නැහින්ද තමයි නැවත ක්‍රියාත්මක භාවයට යන්නේ. නැවත වාරයක් වැරදි කරන්නේ. බැන්න කෙනාට ආය බයිනවා. ගහපු කෙනාට ආය ගහනවා. එකම සිද්ධියකට 10-15 වතාවක් රණ්ඩු වෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අතීතයට ගිය සිද්ධි හරියට අර්ථ දක්ව ගන්න බැරි හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ සිද්ධි පිළිබඳව විවරණයක් ලබා ගන්න පුළුවන් නම් ඒවා පිළිබඳ නැවත නැවත හැප්පෙන්න ඒවත් එක්ක ඇලෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකින්ද ධර්මය තුලින් හැම දෙයක්ම විවරණය කරගන්න එක, විනිශ්චය කරගන්න එක පැහැදිලිවම තමන්ගේ පැත්තෙන් තමන්ට කරගන්න අයිතිවාසිකමක් කියලා කියන්න පුළුවන් තරමටම ඒක විය යුත්තක්මයි. නැත්තම් ජීවිතය කොතන හරි වර්ධිනවා. ඒ සඳහා තමයි අපි ධම්ම විවරණ වැඩසටහන මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන ගැටලු, මුහුණ දෙන්න තියෙන ගැටලු අපේ සිද්ධි ටික ධර්මය තුලින් විවරණය කරන්නට උත්සාහ කරන්න. ඉතින් අද දවසේත් අපිට ඒ සඳහා අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමකගේ හේවණැල්ල ලැබෙනවා, ආශිර්වාදය ලැබෙනවා, උපදෙස් ලැබෙනවා. ඒ තමයි ඔබ හැමදෙනාම දන්න අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යය අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බාඳුරාගොඩ වත්තේමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ නායක ස්වාමීන් වහන්සේ. ඒ තමයි නම කියන්න අවසරයි අපේ ස්වාමීන් වහන්සේ වරකාහර ධම්මපාල නාහිමිපාණන් වහන්සේ තමයි අද දවසේත් අපිත් සමග ධර්මයෙන් ඔබ හැම දෙනා පිළිබඳව විනිශ්චයක් ඇති කරන්නට අපිත් සමග සහසම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි වැදගත්ම මාතෘකා කතා කළ යුතුව තියෙනවා. ලැබෙන මේ කෙටි අවස්ථාවෙන් ඉහළම ප්‍රයෝජනයක් ලබා ගන්නට තමයි අපේ අදහස. අපේ නායක හාමුදුරුවනේ අපිට තියෙන ලොකු ගැටලුකාරී තත්ත්වයන් කීපයක්ම තියෙනවා මේ අපි කටයුතු කරගෙන යද්දී. විශේෂයෙන් අපේ මේ පින්වන්ත අයට. ඒ තමයි මේ ධර්මය ගවේෂණය කරන්න යම් යම් පිරිස් මේ වෙනකොට පෙළඹෙමින් ඉන්නවා. ජීවිතයේ තියෙන පීඩාව දැනිලා නොයෙකුත් දේවල් ලැබිලා අනිත් එක ඒ ලැබෙන දේවල් තෘප්තියක් නැහැ කියලා තේරිලා යම් විසඳුමක් හොයමින් ඉන්නවා. මේ හොයමින් ඉන්නකොට එයාලට මේ වෙනකොට තියෙන එකම සරණ ඇත්තටම කියනවා නම් මහා සංඝරත්නය. ඉතින් මහා සංඝරත්නයේ සරණ යමින් අපිට වැඩිය ඉහළ තැනක මේ උන්වහන්සේලා වැඩ ඉන්නවා කියන අදහස ඇති කරගෙන මම නොදන්න දේ සංඝයා වහන්සේ දන්නවා කියන නිවැරදි සංකල්පයක ඉඳගෙන සංඝයා වහන්සේ ඇසුරු කරන්නට සූදානම් වෙනකොට අපේ ස්වාමීන් වහන්සේ සමහර ධර්ම කරුණු පිළිබඳව නැත්තම් සමහර ක්‍රමවේදයන් පිළිබඳව දෙපිරිසක් අතර ඉතාමත්ම සමහර වෙලාවට ටිකක් අශෝභන විදිහටම වගේ වාද විවාද ඇති කරගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේලාව දකින්න හම්බෙනවා. ඒ හම්බුනහම සමහර වෙලාවට මේ ගිහි පිරිසේ මැදට වැටිලා සමහර වෙලාවට එයාලත් මොකද කරන්නේ ටික දවසක් දැන් දන්නේම නැතුව අර කණ්ඩායම් දෙකටම බෙදලා යනවා. බෙදලා ගිහලා මේ අහවල් හාමුදුරන්ගේ කණ්ඩායම මේ අහවල් කට්ටිය කණ්ඩායම එහෙම කියන්නේ කොහොමද එහෙම වෙන්නේ කොහොමද කියලා සමහර වෙලාවට මේ කුසලයේ ගැන කතා කරන්න ගිහලා අකුසල්ම රැස් කරගන්න ගතියකුත් තියෙනවා. ඒ වගේම අසරණ වෙන පිරිසක් ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේ. දැන් අපි මොකද කරන්නේ? අපි ගෞරවණීයව හිතපු අහවල් හාමුදුරුව මේ කරුණ ගැන මෙහෙම කියනවා. අපි ගෞරවණීයව හිතපු අහවල් හාමුදුරුව මෙහෙම කියනවා. මේ දෙක සම්පූර්ණයෙන් පරස්පරයි. එවැනි තැනකට අපේ කවුරු හරි කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක් හරි ගිහි තැනැත්තෙක් හරි එවැනි තමන්ගේ ගුරුවරු දෙන්නෙක් හරි නැත්තම් වාද විවාද කරන දෙන්නෙකින්ද අසරණ තැනකට වැටුනොත් කර කියා ගන්න දෙයක් නැති වුනොත් කාගේ මතයද දැන් මම පිළිගන්නේ කියලා හිතුනොත් එවැනි වෙලාවක ඒ තැනැත්තා පිළිපැදිය යුතු ප්‍රතිපත්තිය දැන ගැනීම මම හිතනවා මේ පින්නන්ත අයට ගොඩාක් වටිනවා කියලා.
ඒකද අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ මම අද ධර්ම විවරණ වැඩසටහන තුලින් ඉස්සෙල්ලාම විමසන්නේ මෙවැනි වෙලාවක අපේ සයනස අසරණ වෙච්ච වෙලාවක මේ ධර්ම ගවේෂකයා අසරණ වෙනවා. අන්නේ ධර්මය ගවේෂණය කරන්න අසරණ වෙච්ච වෙලාවක භික්ෂුන් වහන්සේලාගේ මතිමතාන්තරයක් හින්දා එයා මොකද කරන්න ඕන අපේ සයනස? අපේ කාශ්‍යප හාමුදුරන් වහන්සේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කළේ. අද සමාජයේ අපට අහන්ට දකින්ට ලැබෙන ඉතාමත්ම ඛේදනීය අවස්ථාවක් වශයෙන්ුත් අපට සලකන්න පුළුවන්. මොකද මේ භාවනාමය ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව එහෙම නැත්නම් ධර්ම දේශනා ක්‍රම පිළිබඳව එක් භික්ෂූන් වහන්සේලා දරන මත විවිධාකාර බවක් දකින්නට ලැබෙනවා. ඇතැම් උදවිය ඒ භික්ෂූන් වහන්සේලාගේ ඉගැන්වීම් ක්‍රම හරි කියලා ඒ මතයටම එල්බිලා ඉන්න බවකුත් තියෙනවා. එනිසා වර්ගවාදී වෙනවා. එක පක්ෂය ගන්නවා. ඒ වගේම තව සමහරක් ඉන්නවා අසරණ තත්වයට පත් වෙනවා. කෝකද හරි කෝකද වැරදි කියලා निराකරණය කරගන්න බැරි තත්වයට පත් වෙනවා. ඉතින් මෙබඳු අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ අපට මහා උපදේශ දේශනා කළා. මහා උපදේශ දේශනා කර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අහවල් ස්ථානයේ ඉන්න සංඝයා තමයි මේ කාරණේ කිව්වේ කියලා කියපුවාම ඒක එපමණකින්ම පිළිගන්න එපා. එහෙම නැත්නම් අහවල් ස්ථානයේ ඉන්න හාමුදුරන් වහන්සේලා කීප දෙනෙක් දැනුගත් හාමුදුරන් වහන්සේලා ඉන්නවා කීප දෙනෙක්. උන්වහන්සේලාගේ මතේ මේකයි කියලා කිව්වත් ඒක පිළිගන්නත් එපා අහක දාන්නත් එපා. එහෙමයි. ඒ වගේම තවත් ස්ථානයක ඉන්නවා එක හාමුදුරු නමක්. ඒ හාමුදුරුවන්ගේ මතේ මේකයි කියලා කිව්වත් එහෙමත් දෙක පිළිගන්නත් එපා අහක දාන්නත් එපා. අහවල් ස්ථානයේ ඉන්න හොඳ පඬිත හාමුදුරු නමක්. හුඟක් දැනුම තියෙන හාමුදුරු නමක්. ඒ හාමුදුරුවෝ කිව්වයි කියලා කිව්වත් ඒක පිළිගන්නත් එපා අහක දාන්නත් එපා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු මඟ තමයි ධර්මයට විනයට සංසන්දනය කරලා බලන්න කියන එක. එහෙමයි. බුදුහාමුදුරන්ගේ දේශනාව සූත්‍ර ධර්ම, බුදුහාමුදුරන්ගේ විනය දේශනාව ප්‍රඥාති ධර්ම. එතකොට මේ ධර්මයට විනයට ගැලපෙනවද මේක? මේ කියන කතා කොච්චර දුරට ධර්මයට විනයට ගැලපෙනවද? එහෙම සංසන්දනය කරලා බලපුවාම Tamanට වැටහෙනවා නම් මේක ගැලපෙන්නේ නැහැ කියලා ඒක අත්හැරලා දාන්න. මේක ගැලපෙනවා කියලා වැටහෙනවා නම් ඒක අපි පිළිගන්න ඕන. ඉතින් අද බොහෝ දුරට වෙලා තියෙන්නේ මේ ධර්මයේ විනය පිළිබඳ වැඩි වැටහීමක් නැති උදවිය තමයි. එහෙමයි. අපි දන්නවා සමහර ස්ථානවල ලොකු උගත්තු. ඒ කියන්නේ මහාචාර්යවරු. එහෙම නැත්නම් දුස්තරවරු. එහෙම නැත්නම් ඉංජිනේරුවෝ. ඒ තැන් වලට ගිහිල්ලා ඒගොල්ලෝ අර තමන් හොඳයි කියලා පිළිගත්තු මතේ තවදුරටත් වර්ධනය කරනවා. නමුත් එයා දොස්තර මහත්මයා දන්නේ දොස්තර විදකම් කිරීමටනේ. ධර්මයේ ගැන දැනගන්නේ නැහනේ. ඉංජිනේරු මහත්මයා දන්නේත් එහෙමයි. අනිත් අයත් එහෙමයි. තම තමන්ගේ විෂයපතේ පිළිබඳව තමයි දැනුම තියෙන්නේ. ධර්මයේ පිළිබඳව නිර්වුල් දැනුමක් තියෙනවා නම් ඒ தත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම ක්‍රමේ තමයි අද අපට ත්‍රිපිටක බුද්ධ වචනේ ස්වාසුදහස ධර්මස්කන්ධය අපට දකින්න අපිට තියෙනවා. එහෙමයි. කියන්නේ ත්‍රිපිටක පොත් වශයෙන් මුද්‍රණය කරලා තියෙනවා. ඒ වගේම ඒවා විද්‍යුත් මාධ්‍ය වලත් තියෙනවා. අපට භාගත කරගන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා අපි පොතපත පරිශීලනය කරන්න ඕන වැඩි වශයෙන්. පාලි භාෂාව පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. දැන් බලන්න මුස්ලිම් බැතිමතුන් ඉන්නවා. ඒ අයට
අරාබි භාෂාව උගන්වනවා පොඩි කාලේ ඉඳලම. ඒ ධර්මයේ විනය කියලා දෙන ගමන් අරාබි භාෂාව පිළිබඳව දැනුමක් ලබා දෙනවා. අපි පින්වතුන් පාලි භාෂාව පිළිබඳව ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති බවකුත් පේනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාලි භාෂාවෙන් සඳහන් වෙලා තියෙන නිසා පාලි භාෂාව පිළිබඳව දැනුමක් තිබුණොත් තමයි ඒ පාලි භාෂාවටම තමයි මගධ භාෂාව කියලා කියන්නේ. මාගධී භාෂාව. ඒ මාගධී භාෂාව පිළිබඳව වැටහීමක් අවබෝධයක් ඇති කර ගන්නවා නම් අපේ ධර්මයේ පිළිබඳව නිර්වුල් දැනුමක් අපට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගන්න දුෂ්කර යම් යම් අවස්ථා තියෙනවා නම් ඒවා පැහැදිලි කරලා දෙන්නත් අටුවා ග්‍රන්ථ තියෙනවා. ඒ අටුවා ග්‍රන්ථ ආශ්‍රය කරගෙන ධර්මයේ විනය පිළිබඳව අපිට ඉගෙන ගන්න පුළුවන්. අටුවාවෙත් තියෙන අමාරු දේවල් තියෙනවා නම් ඒවා දැනගන්න ටීකා ග්‍රන්ථ තියෙනවා. එහෙමයි. ඔය වගේ අපට පහසුකම් හුඟක් සැලසිලා තියෙනවා. එහෙම සැලසිලා තියෙද්දිත් අපට යම් කිසි කෙනෙක් බොහොම ලිහිල් විදියට යම් කිසි ධර්ම කරුණක් පිළිබඳව තමන්ට වැටහෙන ආකාරයෙන් කියලා දීපුවාම ඒකේ අරුත් ගවේෂණය කරන්නේ නැතුව මේක තමයි හරිම අර්ථය කියලා එහෙමයි. පිළිගන්න සිරිතක් තියෙනවා. එහෙමයි. පිළිගන්න සිරිතක් තියෙනවා. ඒක පාටම නිකන් ගැලපෙනවා වගේ දැනෙච්ච ගමන් ඔව් ඒක හරි කියලා හිතනවා නේද අපි හරි කියලා හිතනවා. අනිත් එක ඒ උගන්නන උදවියත් ඒවා මේ සිංහලෙන් නිරුක්ති කථනය කරනවා. අර්ථ කථනය කරනවා. එහෙමයි. දැන් පටිච්ච සමුප්පාදේ කියලා කියපුවාම පටි එහෙමයි. කියන වචනේ අරගෙන ඉනේ බඳින පටි. ඉනේ බඳින පටියෙන් බැඳලා තියෙනවා වගේ මේ පටිච්ච ඉච්ඡ කියන වචනේ අරගෙන තමන් කැමති දෙයට තමන් බැඳිනවා. එහෙමයි. තමන් කැමති දෙයට තමන් බැඳිනවා. බැඳිලා සංඋප්පාද වෙනවා කියනවා. සං කියලා කියන්නේ තෝරන විදියට ලෝභ ද්වේෂ මෝහ. ඒවා උපදිනවා. ඒක පාටම අහන් ඉන්න කෙනෙකුට හිතෙනවා අපි හිතපු නැති අර්ථයක් මේකේ තියෙනවා කියලා හිතනවා. පටිච්ච සමුප්පාදය කියන එක තෝරන්නේ ඒ විදියට. ඉතින් ඒ නිසා දැන් බලපුවාම හරිනේ මේ කියලා තියෙනවා. ඔව් පටිනේ මේ තියෙන්නේ. එහෙමයි. ඉච්ඡ කියන්නේ කැමැත්තනේ. එහෙමයි. අන්න ওই විදියට ඒ අර්ථ පිළිබඳ වැරදි වැටහීම් ඇති කර ගන්නවා. එයා කරන්නේ විශාල හානියක්. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරලා යම් කිසි කෙනෙක් කියලා දෙනවා නම් ඒක ඊටාත්ම නරක දෙයක්. දැන් අපසනස මම හිතන්නේ ඒක සමාවෙන්න ඕන මම බාධාවක් කරලා මෙතෙන්ටම මේක කියන්න ඕනම කියලා හිතෙච්ච හින්දා මම වහන්සේට බාධාවක් කරනවා. ඔව් මේ බුද්ධ ශාසනය පිහිටවන්න මහා කරුණාවකින් මේ බෝධිසත්වයන්න් වහන්සේ අනන්ත අප්‍රමාණ කාලයක් පෙරම්දම් පුරලා පුදුම ගෞරවයකින් මේ මිනිස්සුන් වෙනුවෙන් මහා කරුණාවකින් මේ ශාසනයේ මේ තියෙන කරුණු ටික සම්බන්ධ කරලා අපිට දෙන්නේ. ඔව් ඒතකොට ඒක පැහැදිලිවම කෙනෙක්ගේ දුක් නැති කරන්න තියෙන මාර්ගයක්. ඒක එක අකුරක් හරි විකෘති කරනවා කියන තැනේදී අති විශාල වූ දරන්න බැරි පාපයක් සිද්ධ වෙනවා නේද සයන්ස්? දරන්න බැරි පාපයක් සිද්ධ වෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරන් වහන්සේ පළවෙනි ධර්ම දූත පිරිස පිටත් කරලා යවනකොට එහෙමයි. උන්වහන්සේ ආબોධ කරගත්තු ධර්මයේ තියෙන අන්තර්ගතය උන්වහන්සේ කිව්වා. එහෙමයි. සාත්තං සබ්යංජනං එහෙමයි. කේවල පරිපුන්නං පරිසුද්ධම් බ්‍රහ්මචර්යං පකාශීත. එහෙමයි. සාත්තං කියලා කිව්වේ ඒක අර්ථ සහිත වෙන්න ඕන. එහෙමයි. එතකොට සාක්කර කියලා කියන්නේ මේ අක්ෂර සම්පත්තියෙන් යුක්ත වෙන්න ඕන. එහෙමයි. අකුරු වරද්දන්න බෑ. එහෙමයි. ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න අඩුයි වැඩි කියලා එකතු කරන්න හරි අයිවත් කරලා දාන්න හරි එහෙම කිසිම දෙයක් කරන්න ඒක නීතියක් නෙවෙයි. ඒක හින්දා තමයි මේක වෙනස් වෙන්නේ නැති වෙන ඉදිරියට යන්නටයි ඒක එහෙම කෙරෙන්නේ නේද ඒ අපේ සයන්ස්? විදිහටම පවත්වන්නේ. එහෙමයි. එතකොට දැන් බලන්න මම ඒකට පොඩි නිදසුනක් කියන්නම්. මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා කියනවා. එහෙමයි. එතකොට පාලි භාෂාවේ එහෙම නැත්නම් මාගධී භාෂාවේ අපේ සිංහල භාෂාව වගේ නෙවෙයිනේ.
අපට සිංහලෙන් කතා කරන්න ගියාම අපි කියනවා ඒ මිනිහා, එහෙම. ඒ ගැහැණිය, ඒ ගෙඩිය කියලා අපට කියන්න පුළුවන්. අපි භාවිතා කරන්නේ ඒ කියලා. ওই තුනටම භාවිතා කරන්නේ ඒ කියලා. එහෙම. නමුත් මාගදී භාෂාවෙන් එහෙම කියන්න බෑ. සෝ පුරිසෝ, එහෙම. සා ඉත්ති, එහෙම. තං පලං කියලා කියන්න ඕනේ. ඒක වෙනස් වෙනවා. මාගදී භාෂාවේ ඒ වචනේ ලිංගය අනුව ඒකට විශේෂණයේ වශයෙන් යෙදෙන වචනේ වෙනස් වෙලා යනවා. එහෙම. ඉතින් ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ විවිධ දේශනාවලදී මේ මා කියන වචනේ පාවිතා කළා. ඒක ප්‍රතිෂේධාර්ථේ නිපාතයක්. වැළැක්වීම වර්ති. එහෙම. මා හේවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා. අන බුදුරජාණන් වහන්සේ මා කියන පදේ ඉස්සරහටයි දැම්මේ. දැන් මෙතන මේ මජ්ක්‍ධිමා පටිපදා කියන එක අරගෙන ඒක ඒ වචනේ කොටස් ගානකට කඩනවා. මජ්ජි මා කියලා කොටස් ගානකට කඩනවා. මජ්ජි කියන එක ගත්තාම එතන තියෙන්නේ අල්ප ජයන්නයි මහ ප්‍රාණ ජයන්නයි තියෙන්නේ. එහෙම. දැන් මේකට වෙන අර්ථයක් දෙන්න අර මජ්ජ පමාදට්ඨානා කියලා කිව්වනේ. එහෙම. ශික්ෂාපදේ මත්පැන් පානය කිරීම පිළිබඳ. අන්න එතන තියෙන අල්ප ජයනු දෙක දානවා. එහෙම. මේක මේ මැදුම් මාර්ගයක් නෙවෙයි තියෙන්නේ, මත්වෙන්ට එපා කියන එකයි මෙතන තියෙන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත්වෙන්න එපා කියන එක තමයි මේ මා කියලා කිව්වේ. අර පටිපදා කියන එකට අනුවනේ මජ්ක්‍ධිමා කියලා ආවේ. ඒකට අනුව ඒ ස්ත්‍රීලිංග පදයක් නිසා ඒකට අනුව මජ්ක්‍ධිමා කියලා ආවා. පුරුෂයෙක් ගැන කියොත් මජ්ක්‍ධිමෝ පුරුෂෝ කියලා කියන්නේ. එහෙමයි. එහෙමයි පාලියේ තියෙන්නේ. ඒක හරියට තේරුම් ගන්නේ නැතුව අර වචනේ අර්ථය විනාශ කරලා උගන්වනවා. මේක ඔය මැදුම් පිළිවෙතක්, මැදුම් මාර්ගයක් එහෙම එකක් කොහෙද තියෙන්නේ බුද්ධ ආගමේ. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එහෙම එකක් තිබුණානේ. අත්තිකිලමතාන යෝගී, කාමසුඛායතාන යෝගී කියලා පිළිවෙත් දෙකක් තිබුණා. ඒ අන්ත දෙකට නොගිහින් තමයි බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ. ඒතේතේ උභෝ අන්තේ අනපගම්ම අන්න. ඒ අන්ත දෙකට නොපැමිණ මේ ධර්මයේ දේශනා කරපු නිසා තමයි මජ්ක්‍ධිමා පටිපදා බවට පත් වුණේ. එහෙම. සමහර විට ඔය අන්ත දෙක ඒ කාලේ නොතිබුණා නම් බුදුහාමුදුරු ওই වචනේ පාවිච්චි නොකරන්න තිබුණා. මජ්ක්‍ධිමා කියන්නේ. පළවෙනි ධර්ම දේශනාවේ පළවෙනිම උපදේශයත් ඒකම නේද අපේ සයන්නේ. ධම්සක්වතුන් සූත්‍ර දේශනාවේ. ඉතින් මේ සම්බුද්ධ දේශනාව ඒ වගේ විකෘති කරලා දක්වනකොට විශාල හානියක් ධර්මයේ පිළිබඳ කරන්නේ. එහෙම. ඒ වගේ එකක් දෙකක් නෙවෙයි. මේ පහුගිය කාලේ මං අහගෙන හිටියා ගිරිමානන්ද සූත්‍රය ගැන විස්තරයක් කරනවා. එහෙම. ගිරිමානන්ද සූත්‍රයට බුද්ධංග සූත්‍ර වගේ සූත්‍රයක්. ගිරිමානන්ද කියන භික්ෂුවට අසනීප වුණා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා මේ කාරණේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා එහෙනම් ආනන්දේ මේ දස සංඥාව ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුවට කියන්න. එතකොට යාසනීප සුව වෙනවා. මෙන්න මෙහෙම විස්තර කරනවා. ගිරිමානන්ද, ගිරි කියලා කියන්නේ පර්වතය. එහෙම. කන්ද. මා කියලා කියන්නේ එපා. නන්ද කියලා කියන්නේ සතුටු වෙනවා, ඇලෙනවා. හ්ම්. පංචස්කන්ධයට සතුටු වෙන්න එපා කියන එක තමයි මෙතන කියන්නේ. ගිරිමානන්ද කියලා. අර නමට අමතු අර්ථකථනයක් දෙනවා. එහෙම. ඉතින් ඔය වගේ අපේ සයනස මේ විකෘති වෙන අවස්ථා භූමියක් දකින්න. එහෙමයි. අපේ කට්ටියට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයන්න් වහන්සේ. තුන් තේරවිලි වලින් ධර්ම දේශනා කරන්න අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේට. අය ඔය මේ නේද? ඒක දැන් මේවා තුන් තේරවිලිනේ. ඒ කියන්නේ මේවා තේරවිලි. මේ එතකොට අපි බුදුහාමුදුරුවෝ වහලා තමයි එහෙමනම් මේ දේශනා කරලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අර වචන වලින් වෙන අර්ථ හොයාගෙන හොයාගන්න වෙනවා හැමනොත් එහෙම. ඉතින් එහෙම එකක් වෙන්න විදිහක් කොහොමත්ම නැහැ. ඉතින් ඒකින්ද අඩුම ගානේ මේ තම තමන්ගේ
නැන පමණින් දැනගන්න තියෙන මේ ධර්මය මෙහෙම විකෘති කරලා දැම්මොත් එහෙම තම නැන පමණින්වත් මේ අහිංසක අයට මේක දැනගන්න තියෙන අවස්ථාව අහිමි වෙනව නේද අපේ සයන්නාන්ස? වෙලා යනවා. එහෙනම් ධර්මයේ අහන්ට නොලැබෙනවා නම් ඒ අය පිරිහීමට පත් වෙනවා කියන එක බුදුහාමුදුරන්ට ආරාධනා කරනකොටත් මහා බ්‍රහ්මයා කියන සාම්පති බ්‍රහ්ම රාජ්‍ය නේද? ඒ නිසා නිවැරදි ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ධර්මයේ තමයි අපි අහන්න ඕන, දැනගන්න ඕන. ඒ නිසා වැඩි වැඩියෙන් ත්‍රිපිටකේ පරිහරණය කරන්න කියන එක තමයි අපට කියන්න තියෙන්නේ. එහෙමයි. මම ඇත්තටම අහන්ඩ හිටිය ඊළඟට අහන්ඩ හිටිය ගැටලුවත් එක්කම ඔබවහන්සේ මට විසඳලා දුන්නා. මොකද මේ ත්‍රිපිටකය පරිහරණය කරන්න ගියාම ගැටලුවක් ඇති වුණාම දැන් අටුවා ටීකා ආදිය භාවිතා කරමින් කටයුතු කරන්න කියලා. අපේ සයන්නාන්ස මේ දැන් මේ බොහෝ ආන්දෝලනාත්මක කතාවක් තමයි මේ භාවනා කියන එක පිළිබඳව. මේක මහා ලොකුට අරගෙන සමහර අය මේ භාවනා කරලා පිස්සු හැදෙනවා, ඔක කරන්න හොඳ නෑ, මේක මේ ඒත් එක්කම දැන් සමහර වෙලාවට කියනවා මේ සමාධිය පවා ඕනේ නෑ කියලා කතා කරන පිරිසක් ඉන්නවා. සමාධියටත් ඇලෙන්න එපා, නිවනටත් ඇලෙන්න එපා, මෙහෙම කතා කරනවා. ඉතින් මේවා ඔක්කොමත් එක්ක ගත්තම මේ භාවනා පිළිබඳ සයන්නාන්ස මේ කාලීනව යම් මතයක් ඉදිරිපත් කරගෙන යනවා මේ සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනෙම නෑ කියලා. එතකොට සෝවාන් වුණාට පස්සේ තමයි භාවනා කරනවා නම් ඕනේ, භාවනා කරන්න එපා කොහොමත්ම ඕනේ නැහැ කියලා. එතකොට සැබෑවටම සෝවාන් භාවනා කරන්න නැතුව සෝවාන් වෙන්න පුළුවන්ද? ඒ වගේම මේ භාවනා සෝවාන් වෙන්න භාවනා කරන්නම ඕන කියන එකයි දෙක මම දකින විදිහට අන්ත දෙකක්. ඒ කෙනාගේ තියෙන ස්වභාවයන් අනුව මම හිතන්නේ මේකට ඔබ වහන්සේට ගෙන් අදහසක් ලබා ගැනීම මම හිතනවා ගොඩාක්ම යෝග්‍යයි කියලා, විශේෂයෙන් අපේ මේ පින්වන්ත අයට දැනුවත් වීම සඳහා ධර්මයේ තුලින් විවරණයක් ලබා ගැනීම සඳහා. මෙතනදී හුඟක් වරද්දවල අරගෙන තියෙන බව අපට පේන්නේ සෝතාපන්න කියන වචනේ. එහෙමයි. සෝත ආපන්න. එතකොට සෝත කියලා කියනවනේ චක්කු සෝත ගාන ජීවහා. එහෙමයි. කියන තැන සෝත කියන්නේ කන. අන්න ඒ කන කියන වචනේ තේරුම අරගෙන සෝත කියන එකට සෝත ආපන්න කනට ආවා. මේ ධර්මයට ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීමෙන් පමණක් සෝවාන් වෙන්න පුළුවන්. භාවනාව ඕනේ නැහැ. ඇහුම්කන් දීමෙන් සෝවාන් වෙන්න පුළුවන් නේ. එහෙමයි. අන්න එහෙම කියලා වැරදි මතයක් තියෙනවා. එහෙමයි. එතකොට ශරීයුත් හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවනේ සෝතාපන්න කියන්නේ මොකක්ද කියලා. ශරීයුත් හාමුදුරන් වහන්සේ දේශනා ප්‍රකාශ කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ සෝත කියන වචනේ තේරුම සැඩපාර කියන එකයි. සැඩපාරකට යම් කිසි කෙනෙක් වැටුනොත් එයා දිගටම ගහගෙන යනවා මුහුදට. ආන්න ඒ වගේ මේ සෝත කියන ආර්ය මාර්ගයට යම් කිසි කෙනෙක් බැසගත්තා නම් එයා නිවනට යනකම්ම යන්න පුළුවන්. සෝතාපන්න කියන එකේ තේරුම ඒකයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණ අහලා සෝවාන් වෙන්න පුළුවන්. එයා පෙර කරපු කුසල ශක්තිය අනුව එයාගේ වර්ධන වෙලා තිබුණු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් අනුව බණ ඇහිීමෙන් සෝවාන් වෙන්න පුළුවන්. ඒක වැරදි නෑ. හරි. ඒ කාලෙත් උපතිස්ස පරිබ්‍රාජකයා දාරුචිරිය තෙරුන් වහන්සේ වැනි අය එහෙම එබුණි අය ඒ විදිහට මගපල ලබා ගත්තා. එහෙම අපි කොහොමද දැනගන්නේ මගේ ඉන්ද්‍රිය ධර්මයේ මෙච්චර දුරට වැඩිලා තියෙනවා කියලා? අපිට දැනගන්න බැහැ. ඒ නිසා තමයි අපි භාවනා කරන්නේ. දැන් බී ඇටයක් අටුවේ තියෙනකම් පැලවෙන්නේ නැහැ. ඒ බී ඇටේ කුඹුර දාපුවම තමයි පැලවෙන්නේ. ඒ නිසා අපි මේ ක්‍රියාමාර්ගයේ අනුගමනය කිරීම තුලින් තමයි අපට මගපල් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. බුදුදහම ප්‍රායෝගික ධර්මයක් නේ. එහෙමයි. කුඹරක් තියෙන කෙනෙක් මට කුඹරක් තියෙනවා කියලා ගෙදරට වෙලා හිටියට බී ලැබෙන්නේ නැහැ නේ. එහෙමයි. යා කුඹුර හාන්ට ඕන, පෝරු ගාන්ට ඕන. ඒ හැම කාර්යයක්ම යා කරන්න ඕන.
කරලා වී වපුරපුවාම ඒවයිත් වල් පැල ඇති ගලවලා පොහොර දමලා වතුර බැඳලා ඒ කළ යුතු හැම කාර්යයක්ම කරපුවාම තමයි බී ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අස්වැන්න ලැබෙන්නේ. එහෙමයි. ඒ වගේ මේ ශාසනික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තුළින් තමයි අපට මඟඵල අවබෝධ කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව මම බෞද්ධයෙක් අපටමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එහෙමයි. අන්න ඒ වගේ වැරදි මත අරගෙන ඉන්න උදවිය අපට දකින්න ලැබෙනවා. ඒ නිසා සෝවාන් වෙන්න පුළුවන්. බණ අහලා සෝවාන් වෙන්න පුළුවන්. ඒ අහන පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම මුහුකුරා ගින් තියෙන තත්වයේ අනුව එහෙම නොතිබෙන කෙනෙක් ඉන්නවා නම් භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන්. ඒ ක්‍රම දෙකම පුළුවන්. එහෙමයි. තව ඕක ස්ථීර කරන්න මතයක් ඉදිරිපත් කරලා තියෙනවා සයනස් මේ සබ්බාසව සූත්‍රයේ තියෙන මේ ඉස්සෙල්ලාම තියෙනවානේ මේ දස්සනා පහතබ්බා. දස්සනා පහතබ්බා කියලා. එහෙමයි. ඔව්. අන්තිමටම තියෙන්නේ භාවනා පහතබ්බා කියලා. ඔය දෙක එහෙමයි. ඔය දෙක අපේ සයනස් අරගෙන කියනවා ඉස්සෙල්ලා දස්සනා පහතබ්බා කියන එකට භාවනාව ඕනේ නැහැ කියලා. ඔව්. එතකොට දැන් මම උතෙන්දී පොඩ්ඩක් මතක් කරේ එහෙනම් දෙවෙනියට තියෙනවා සංවර පහතබ්බා කියලා. ඔව් ආසෝ. එහෙනම් ඒකත් ඕනේ නැහැ නේ. ඒකත් උනේ. පටිවේසනා පහතබ්බා කියලා තියෙනවා. ඔව්. එහෙනම් ඒකත් ඕනේ නැහැ සෝවන් වෙන්න. ඉතින් එහෙම මේ හරි අර කිසිම පදනමක් නැතුව මේ වගේ ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කරනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේගේ අදහස තමයි මේ විතරක් නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට හැම කෙනෙක්ම උපරිම උත්සාහ කරන අද තරම් ත්‍රිපිටකය පරිශීලනය කරන්න පහසුකම් තියෙන යුගයක් මම හිතන්නේ තව කොහෙවත් තිබුණ නැහැ කියලා නේද අපේ සයනස ඕන කෙනෙක් මේ මොකද ඉස්සර අපිට පන්සලකට ගිහිල්ලා හරි අමාරුවෙන් පොතක් ඉල්ලගෙන එහෙමයිනේ ඒක බොහොම අපහසුවෙන් කරපු දෙයක්. පුස්කොළ පොත් එහෙමයි තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම තිබ්බ කාලයක් තමයි තිබ්බේ. නමුත් දැන් ඇත්තටම මේ පින්වන්ත අයට ඒවා කරන්න අවස්ථාව වුණ තරම් තියෙනවා. අනිත් දේවල් වලට කොච්චර කාලය වැය කරනවද? ඒකින්ද මේ දේවල් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ මේ භාවනාව ගැන අපි කතා කරද්දී දැන් මේ හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ ඒ පමණ ඇති කියන කාරණාවකුත් අරගෙන යනවා. හැම වෙලාවකම වගේ සිහියෙන් හිටියහම ඇති කියලා. ඒක හරියටම හරි. නමුත් සතිය සිහිය කියලා කියන්නේ නේපක්කේන සමන්නාගතෝ කියලායි සඳහන් කරලා තියෙන. ඒක නුවණත් එක්ක ගිය සිහියක් වෙන්න ඕනේ. දැන් කෙනෙක් පොල් ගානකොට මම පොල් ගානවා, බත් කනකොට මම බත් කනවා කිය එහෙම එකක් සිහිය කියලා අර්ථ දක්වමින් මේ දවස්වල ලොකු ප්‍රචාරයක් අරගෙන යනවා. මේ සිහිය කියන්නේ ඒ මොහොතේ ඉඳීම, ඒ මොහොතේ ඉඳීම. කියන්නේ දැන් අර ධර්මයේ තියෙන රසමුසු තැන් අපේ ස්වාමීන් වහන්සේ ඉහළ රසයක් තියෙන තැන් නිකන් පහත් තැනකට දාලා මේ මොහොතේ ඉඳීම කියන එකේ වටිනාකම අතීතයට හිත යන්නේ නැති, අනාගතයට අතීතයේ ලුහු බැඳ යන්නේ නැති, අනාගතය ප්‍රාර්ථනා කෙරෙන්නේ නැති, මේ අනාගතය අතීතය අමතක කළ මිනිහ නෙවෙයි. තණ්හා දෘෂ්ටි මාන්න වලින් ඇදෙන්නේ නැති ස්වභාවයක්නේ. ඉතින් එහෙම එච්චර ඒක මහා රසයක් විඳින්න පුළුවන් අවස්ථාවක්. ඒ කියන්නේ ඇත්තටම මේ මාර්ගඵලලාභීන් ගැන කතා කරන දෙයක් නේ. බද්දේ කරත්ත සූත්‍රය වැනි සූත්‍ර ධර්ම වල මේ කරුණු විග්‍රහ කරලා තියෙද්දි මේ වර්තමානයේ අපේ ස්වාමීන් වහන්සේ මේ සතියෙන් ඉඳීම කියලා ඉවර වෙලා මේ මොහොතේ ඇවිදිනවා නම් ඇවිදිනවා කියලා දැනගෙන වතුර වීදුරුවක් බොනවා නම් වතුර වීදුරුව දිහා බලාගෙන ඉඳයි මොකද්ද මහා මේ ලෝකයේ තියෙන මොකක්ද විකාරයක් මෙහි ගෙනල්ලා මේ කරකවන ගතියක් තියෙනවා. ඒකට ඇත්තටම මේ සතිය අර්ථ දක්ව ගන්න ඕනේ. සතියෙන් ඉඳීම කියන එක මොකද්ද කියන එකත් අර්ථ දක්ව ගන්න ඕනේ. මේ පිළිබඳව ඔබ වහන්සේ දැනුවත් කරොත් මං හිතන්නේ වඩා හොඳයි කියලයි. ඒක අපිට මට මේ පින්වන්ත අයට ලොකු යහපතක් වේවි. දැන් සති කියලා කියන්නේ සිහිය. බුදුරජාණන් වහන්සේ සිහිය ගැන බොහෝම ධර්ම දේශනා කරලා තියෙනවා. එහෙමයි. අන්තිමට උන්වහන්සේ පිරිනවම් පාන මොහොතේදී අප්‍රමාදේන සම්පාදීත කියලා කිව්වා. එහෙමයි. එතන අප්‍රමාදී කියලා කියන්නේ සිහියෙන් යුක්තව කටයුතු කරන්න කියන එකයි. එහෙමයි. ඒ අප්‍රමාද කියන වචනේ තේරුම ඒකයි. ඒ නිසා සතික්වාහම් භික්කවේ සබ්බත්තිකම් බදාමි කිව්වා. හැම දෙයකටම සිහිය අවශ්‍යයි. එහෙමයි. හැම වැඩක්ම කරනකොට සිහිය අවශ්‍යයි. සෑම ව්‍යංජනයකටම ලුණු අවශ්‍යයි වගේ සිහිය අවශ්‍යයි. දැන් මෙතනදී මේ භාවනාව පිළිබඳව කතා කරනකොට
සිහියෙන් යුක්තව කටයුතු කරන එක හොඳයි. බොහොම හොඳයි. සති සම්පජඤ්ඤය කියලා කියනවා. එහෙමයි. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකයි. සිහියයි නුවණයි දෙකම දෙන්න ඕන. ප්‍රඥාවයි. එහෙමයි. දෙකම දෙන්න ඕන. දැන් අපි බල්ලෙක් ගත්තොත් මේ බල්ලා දුවනවා. එහෙමයි. ඒ බල්ලා දන්නවා මම දුවනවා කියලා. එහෙමයි. පොඩි ළමයි කිරි බොනවා. ඒ ළමයා දන්නවා මං කිරි බොනවා කියලා. ඒක නෙවෙයි මෙතන සතිය කියලා කියන්නේ. එහෙමයි. දැන් මම ගමන් කරනවා. මම දන්නවා ගමන් කරනවා කියලා. මට සිහි කල්පනාවෙන් ගමන් කරන්න පුළුවන්. කොහොමද මම ගමන් කරන්නේ? අන්න ඒක ගැන හිතන්න ඕන. මේ මම ගමන් කරන්නේ කොහොමද? මගේ හිතේ හැඟීමක් ඇති වුණා. එහෙමයි. ඒ හැඟීම නිසා චිත්ත කිරිය වායෝ ධාතුව කියන එක හටගන්නවා. එහෙමයි. එහෙමයි. ඒ වායෝ ධාතුව නිසා මගේ ශරීරයේ අවයව එකින් එක උස්සලා ඉදිරියට තියෙනවා. අන්න ඒක තමයි ගමන් කිරීම කියන්නේ. එතකොට මේ මම කියලා කෙනෙක් මෙතන ඉන්නවද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි මෙතන තියෙන්නේ. අන්න ධාතු මනසිකාරය කියලා කිව්වේ ඒකයි. ධාතු වශයෙන් කොටස් කරලා බලනවා. එහෙම බලනකොට තමයි ඒක භාවනාවක් බවට පත් වෙන්නේ. එහෙමයි. එහෙම නැතු මම යනවා කියලා හිත පමණින්ම භාවනාවක් වෙන්නේ නැහැ. අර නැවක් රුවල් නැවක් සුළඟේ වේගයෙන් යනවා වගේ මේ ශරීරයේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දේවල් අපේ ශරීරය තුල තියෙනවා. එහෙමයි. ඒ වාගේ ක්‍රියාත්මක වීම තමයි අපි හිතෙන් පණිවිඩයක් දීපුවාම ඒවා ක්‍රියාත්මක වෙනවා. මං කාටවත් ගහන්න ඕන කියලා හිතුවොත් මගේ අත ගිහිල්ලා වදිනවා රැග්. එහෙම නැතුව එතන කරන්නේ කරවන්නේ කියලා ගන්න බෑ නේද සන්? කරන්නේ කරවන්නේ කියලා ගන්න බෑ. එහෙමයි. එතකොට එහෙම නමුත් වෙනවා. දැන් මේ නමුත් සිද්ධ වෙනවා. හුස්ම ගැනීමම ගත්තා වුණත් ඒකත් එහෙම. ඉතින් අපි ගන්නවා නම් අපි මෙලහට අපවත් වෙලා ගොඩක් කල් අමතක වෙනවනේ ඔක. ඒක වෙනවා. අමතකුණා නම් ඒක වෙන්න පුළුවන්. ඔව්. ඒ නිසා අපි හැමදේටම සිහිය උපදවාගෙන කටයුතු කරන එක බොහොම හොඳයි. විශේෂයෙන් අපේ දරුවෝ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න දරුවෝ ඔන් සිහි බුද්ධියෙන් ඒවා ඉගෙන ගන්න එපා. එතකොට ඒවා මතක තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මතක තබා ගත්තාම සාර්ථකව විභාගෙට ලියන්න පුළුවන්. සමහර උදවිය ඉගෙන ගන්න දේවල් පිළිබඳව ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ විභාගෙ කිට්ටු වෙනකොට මාසයක් අමාරක් මැරීගෙන දඟලනවා විභාගෙ කියන්නේ. අර අවුරුද්දෙම බත් එක මාසකින් කන්න බෑ. ආන්න ඒ වගේ ඒ නිසා සිහි කල්පනාවෙන් කටයුතු කරන එක හොඳයි. නමුත් අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ආකාරය දකින්න ඕන. එහෙමයි. නිවන් දකින්න. ඒ සඳහා තමයි අපි උත්සාහවත් වෙන්න ඕන. එහෙමයි. නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ආකාරය දකින්න. භාවනාව කියන්නේ ඒක තමයි. එහෙමයි. භාවනාව කියන්නේ නාම රූප ධර්මයන් පිළිබඳව කොටස් කරලා ධාතු වශයෙන් ප්‍රතිකූල වශයෙන් විවිධාකාරයෙන් කොටස් කරලා බලන්න පුළුවන්. ඒ බැලීම තුළින් අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපතුළු උපදවා ගන්න එක තමයි භාවනාව කියන්නේ. සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද ඔය ආදි වශයෙන් කතා කරපු මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපතුළු උපදවා ගත්තාම උපදවා ගන්නකොට තමයි අපේ තියෙන කෙලෙස් වලින් මිදෙන්න අපට පුළුවන්කම ලැබෙන්නේ. එවැනි තත්වයකට පත්වෙන්න තීව්‍රව පංච උපාදානස්කන්ධයට අවධානය යොමු කරන්න අවශ්‍ය කරන තීව්‍ර මනසක් හොඳ හිතක් ඕනේ. අපේ සන්නස මේ අපේ හුඟක් අය දන්නේ නැහැ පංචශීල ප්‍රතිපදාව, ඒකත් එක සතර කමටහන, ඔබ වහන්සේ කලින් කිව්ව සීලවන්තකම සහ ගුණවන්තකම වර්ධනය වෙන්නේ ඒවයින්. ඉතින් ඒ වගේ දේවල් ගැන සමහර අය ලඝු කොට සලකනවා. අපේ සන්නස මේ ධර්මය තුළම ඉන්න උත්සාහ කරන අය පටන් ගන්න යන්නේ ඔබ වහන්සේ ඔය කියන දැන් අපි ඔය කතා කරපු සති සම්පජාන්නේ වගේ තැනකින් තමයි. ඒ කියන්නේ ඒකේ ඉහළම තැනකින් පටන් ගන්න එක තමයි කෙරෙන්න ඕන කියලා. එක දවසක් දැන් මට එක තරුණයෙක් ඇවිල්ලා කියනවා පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙන භාවනාවක් කියන්න කියලා. මම ඉතින් කේසාලෝමා නකා දන්තා තචෝ මන්සං කියලා මේ
පටික්කුල මනසිකාරය ගැන කිව්වහම මට කියනවා ඒක හරියන්නේ ඒවා සම්මත කේසා ලෝමා නකා කියන්නේ සම්මත කියවන්ට කියව සම්මතය තමයි වැඩෙන්නේ. ඒකද ඔබහන්සට වැරදිලා තියෙන්නේ වහාම මේ ආර්යුත්තමයකින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න හරියනවා ඕක තමයි කරන්න ඕන කියලා මාව ඇදගෙන යන්න හදනවා දැන් මේ ආර්යුත්තමයකින්නවා කියලා. ඉතින් මේ දැන් මූලිකව තමන්ගේ හිත වර්ධනය කරන්න ඕනෑ අර පංචුපාදානස්කන්දයේ අනිත්‍ය තමන්ගේ මනසින් දකිින්ට ඕන කරන ඇත්තමක නීවර ධර්මටි යටපත් කරගන්න පැයකොට මිසල පේසන්න නැත්තන් හෙම දකිින්ට බෑන මේක ගොහොමත්ම ති නීවර ධර්ම යටපත්තෙන්ට මේ සතරකමටහන පංචසීල ප්‍රතිපදාවහෙම අප්‍රමාණ උදව්වක්නි කරන්න. ඉතින් මේ ඇත්තටම ධර්මයට එන්ඩ ඕන කෙනෙක් ඉස්සෙල්ලාම අතහරින්ඩ ඕනේ ඔය කියන ප්‍රාණගාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද සුරාපානය පරුස වචන හිස් වචන කේලං මේවා මෙතනින් නේද අපේසයන්නස පටන්ගන්න ඉස්සෙල්ලාම මේ ලොකු දෙවල්ලට යන්ට ඉස්සලා ඒ අතහැරීම පටන්ගන්න ඕන නේද මේ පංචසීල ප්‍රතිපදාව නේද අපි පළවෙනියෙන් ධර්ම අවබෝධ කරන්න ඕන අයත් භාවිතා කරන්න ඕන සාමාන්‍ය ජීවිතය නෙවේ. කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ආර්යෂ්ඨාංග මාර්ගය වශයෙන් දේශනා කළා. එතකොට ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව කොටස් කරනවනේ සීල සමාධි ප්‍රඥා කියලා. සම්මා වාචා කම්මන්ත ආජීව. එතකොට සීල කියලා කොටස් කරලා තියෙනවා. සමාධි කියලත් කොටස් කරනවා ප්‍රඥා කියලත් කොටස් කරනවා. ඉතින් මේ බුද්ධාගමේ උගන්නන මේ ක්‍රියාදාමය සීලයෙන් තමයි ආරම්භ වෙන්නේ. එහෙමයි. ප්‍රධාන වශයෙන් සීලයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් සීලය කියපුවාම අපිට ගිහි සිල් පැවිදි සිල් කියලා කොටස් කරගන්න පුළුවන්. තවත් හුඟා ප්‍රභේද තියෙනවා විසුද්ධි මාර්ගයේ දක්වලා. ගිහියන් පංචශීලය ආරක්ෂා කරනවා. වික්ෂුන් වහන්සේලා සාමණේර සීලය උපසම්පදා සීලය ආරක්ෂා කරනවා. මේ සීලය කියලා කියන්නේ පුද්ගලයෙක් සත්පුරුෂ බවට පත් කරන දෙයක්. අපි දන්නවනේ පන්සිල් කියන්නේ මොනවද කියලා. ඒක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ශික්ෂාපද 5 අපිට කියන්නත් පුළුවන්. හරියට උච්චාරණය කරලා ලියන්නත් පුළුවන් අකුරු වර්ධින්න නැතුව තේරුම කියන්නත් පුළුවන්. එහෙමයි. ඒක දැනුම විතරයි. එහෙමයි. එතකොට සීලයේ සත්පුරුෂ ක්‍රියාදාමයක් කියලා කියන්නේ පුද්ගලයෙක් අසත්පුරුෂ බවට පත් කරන දේවල් තියෙනවනේ. එහෙමයි. ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යා, වෛරය, පලිගැනීම ඔය ආදී සිතිවිලි පරම්පරාවක් තියෙනවා. එතකොට සිල්වත් වෙනකොට අර කියන දේවල් අඩු වෙලා යනවනේ. එහෙමයි. සීලයක් ආරක්ෂා කරනකොට දැන් හොරකම් කිරීමෙන් වළකිනකොට යා තුළ ඇති වෙන්නේ කියන්නේ හොරකම් කරනවා නම් ඇති වෙන්නේ ලෝභයනේ. එහෙමයි. එහෙම නැත්නම් ද්වේෂයමුත් කරන්න පුළුවන් කාටවත් පාඩු කරන්න. එහෙමයි. බලාපොරොත්තු වෙන්නේ කරන්න පුළුවන්. එතකොට හොරකම් නොකරනවා නම් යාගේ හිතේ ක්‍රියාත්මක වෙන ලෝභ ද්වේෂ දෙකට අඩු වෙනවනේ. ඒ නිසා පංචශීලයේ සඳහන් වෙන ඒ කරුණු පිළිබඳව සලකලා බලනකොට ලෝකේ කවුරුත් ඉහළින්ම පිළිගන්න දෙයක් තමයි මේ ජීවිතේ සුරක්ෂිතව පවත්වාගෙන යාම. එහෙමයි. අපිට අයිතියක් නැහැ තවත් කෙනෙක්ගේ ජීවිතේ පැහැර ගන්න. එහෙමයි. ජීවිතකාමෝ අමෘතකාමෝ කියලානේ කිව්වේ. මැරෙන්න කැමති නැහැ ජීවත් වෙන්න කැමති. සුඛකාමෝ දුක්ඛ පටික්කුලෝ. සැප බලාපොරොත්තු වෙනවා දුක පිළිකුල් කරනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ ජීවිතයක් අපි පැහැර ගන්න එකනේ මරණවා කියලා කියන්නේ. එහෙමයි. මරණයටපත් කරනවා කියන්නේ. තිරිසන් සත්වයෝ පවා ඒ ජීවිතය රැක ගැනීමට උපරිම උත්සාහයක් දරනවා. යාට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එහෙමයි. එයාලා රැක ගන්නත් උත්සාහ කරනවනේ හැම වෙලේම නේද? ඉතින් ඒ නිසා ඒ අනිත් අයගේ ජීවිත සුරක්ෂිත කිරීම ඒ වගේම අනිත් අයගේ දේපොළ පිළිබඳව ඒ අයට භුක්ති විඳින්න අවස්ථාව සලසලා දීම කියන මේ කරුණු දෙක මේ පංචශීලයේ පිළිගන්නේ නැති
අනිත් රටවල් වලත් මේ කරුණු දෙක පිළිගන්න. එහෙමයි. එහෙමයි. පංචශීලයේ පිළිගත්තත් නෑ මත්පැන් බීම ආදී සමහර රටවල් වල පිළිගන්නවනේ. එහෙමයි. දේශගුණික තත්ත්වය අරව මේවා නිසා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පංචශීල ප්‍රතිපත්තිය කියන එක සක්විති රජතුමාගේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය. එහෙමයි. ඒ රාජ්‍යයන් වලට ගිහිල්ලා ඒ රජවරු එක්ක කතා කරලා පන්සිල් ආරක්ෂා කරන්න කියලා කියන්නේ. අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්නේ අර සක්විති රජුරු. එහෙමයි. පන්සිල් ආරක්ෂා කරන්න. ඒ නිසා මේ පංචශීලයේ කියන එක සත්පුරුෂ චර්යාවක්. අනිත් එක අයිතිවාසිකම් හා යුතුයකම් ඉෂ්ට කිරීම. අනිත් අයට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. තමන් මේ අයිතිය සුරක්ෂිත කරනකොට ඒ අයගේ අයිතිය රැකෙනවා. එහෙමයි. එතකොට මේ අයිතිය රැකගන්න එක්කන අනිත් අයටත් යුතුයකමක් ඉෂ්ට කරනවා. එහෙමයි. අයිතිවාසිකම් හා යුතුයකම් කියන මේ දෙක තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඊටාම වැදගත් ගිහි සාමීචි ප්‍රතිපදාවේ තියෙන වැදගත්ම අංගයක් තමයි සීලය කියන එක. එහෙමයි. ඉතින් අපේ ගිහි සමාජයේ තියෙන පුංචිම සීලයනේ පංචශීලය කියලා කියන්නේ. එතකොට මේ පුංචිම සීලයක් නැතුව ඉන්නව නම් කොහොමද? එහෙමයි. දැන් ගොවිතැන් කරන මිනිස්සයා පුංචිම ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඒකත් නැතුව ඉන්නවා වගේ. එහෙමයි. ඒ නිසා පුංචිම සීලය වෙන පංචශීලයවත් ආරක්ෂා කරන්න ඕන. පොයට අටසිල් දසසිල් ආරක්ෂා කරන්න ඕන. ඒ ගුණධර්ම අපේ සමාජයෙන් හුඟා පිරීලා ගිහින් තියෙනවා. ඒවා නිකන් අනිත් අයට පේන්න කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා සිල්වත්කම කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළේ සීලං යාව ජරාසාද. කවුරුත් දොස් කියන්නේ මහලු වෙනකම් සිල් රකින්නවනේ. අද සමාජෙ දොස් කියන්න පුළුවන්. ඒ වුණාට බුද්ධිමත් මිනිස්සු කවදාවත් දොස් කියන්නේ. අපට තියෙන යම් යම් දේවල් හැමදාටම අපට ගැලපෙන්නේ නැහැ. තරුණ කාලේ අඳින අඳුම් පළඳුම් මහලු වෙලත් අඳිනවා නම් මිනිස්සු නිඳා කරනවා. ශරීර ශක්තිය තියෙන කාලේ කරපු වැඩ කටයුතු මහලු භාවයට පත් වෙනවම කරපුවාමත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් සීලය කියන එක ලදරු කාලේ ඉඳලා මහලු භාවයට පත් වෙනකම් මැරෙනකම් ආරක්ෂා කළ යුතු දෙයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සීලෙන් සංවර වෙනවා. සංවර භාවය ඇති කරනවා. කායික වාචසික මානසික වශයෙන් පුද්ගලයා හික්මිච්ච පුද්ගලයෙක් සීලාචාර පුද්ගලයෙක්. සීලය කියන්නේ සීලාචාරකම. දැන් කැලේ ඉන්න අලි උන්ට අපි කියන වල් අලි කියලා. උන් අල්ලගෙන ඇවිල්ලා උන්ව හික්මෝලා අපි අපේ වැඩවලට යොදා ගන්නවා. දැන් කියන්නේ නැහැනේ වල් අලියා කියලා. ඒ බල්කම දැන් ගිහිලා තියෙනවා. ඒ නිසා ඌ හුයිලා වෙච්ච අලි. ඒ වගේ තමයි කැලේ ඉන්නේ හරකුන්ට බල් මේ කුළු හරක් කියන. ඌ අල්ලගෙන ඇවිල්ලා හික්මුවාට පස්සේ අර කුළු කියන කෑල්ල නැහැ. ඒ වගේ සීලාචාර පැවැත්ම තමයි සීලය කියලා කියන්නේ. අනිත් එක ස්වභාවයටත් කියනවා සීලය කියලා. ඒ පුද්ගලයාගේ දැන් යම්කිසි මිනිස්සෙක් හිස පීරන්නේ එක විදියකට හිස පීරනවා. සර්ම කමිසය අඳින්නේ එක විදියකට අඳිනවා. කතා බහ කරන්නේ එක විදියකට කරනවා. වාඩි වෙලා ඉන්නේ එක විදියකට. අන්න ඒක යාගේ සීලය. යා ස්වභාවය පැවැත්ම. ඒකටත් සීලය කියලා කියනවා. සීලයේ කාර්යභාරයක් තියෙනවනේ. සීලෙන් කරන්නට වැඩක් තියෙනවා. ඒ සීලයේ වැඩේ තමයි දුෂ්චරිත විශෝධනය. දුෂ්චරිත විශෝධනය කියලා කියන්නේ අපි කයෙන් වචනෙන් හිතෙන් සිද්ධ කරන වැරදි වැඩ පවිත්‍ර භාවයට පත් කිරීම තමයි සීලයෙන් කරන කාර්යභාරය. ඒ නිසා මේ සීලයේ තියෙන වැදගත්කම අපි තේරුම් ගන්න ඕන. දැන් පහනක් පත්තු කරපුවාම ඒකේ තියෙන කාර්යභාරය අන්ධකාරය දුරු කිරීමනේ. ආන්න ඒ වගේ තමයි සීලයේ තියෙන කාර්යභාරයේ දුෂ්චරිත දුරු කරලා දාන එක. අනිත් එක තමයි සීලයේ තියෙනවා මේ සමුදානාර්ථය කියලා එකක් තියෙනවා. ඒ වගේම තවත් උපදාහරණාර්ථය කියලා අර්ථයක් තියෙනවා. සමුදානාර්ථය කියලා කියන්නේ හිත පවිතු ලාමක
අරමුණු ඔස්සේ දුවන්ට දෙන්නේ නැතුව රැක ගන්න එක. අපි වැරදි වැඩ කරන්නේ අපේ හිත නරක දේවල් වලට යොමු වුණාමනේ. ලෝභ ද්වේෂ මෝහ ආදී නරක හිතවිලි පරම්පරාවක් ඇති වුණාම තමයි අපි වැරදි වැඩ කරන්නේ. ඒ නිසා එහෙම ඒවා ඔස්සේ දුවන්ට දෙන්නේ නැතුව හිත ආරක්ෂා කරනවා සීලය මගින්. ඒක තමයි සමුදානාර්ථය කියලා. එහෙමයි. තවත් අර්ථයක් තමයි උපධාරණාර්ථය. උපධාරණාර්ථය කියලා කියන්නේ පිහිට වෙනවා. ඒ කියන්නේ උසස් මානසික ගුණධර්ම ඇති කර ගැනීමට මේ සීලය භූමියක් වෙනවා. ඒක නිසා තමයි මේ ධ්‍යාන අභිඥා මාර්ග භාවනා ඵල සච්චි කිරියා ඔයනි දේවල් ඇති කර ගැනීමට සීලය උපකාර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ අර මහමුහුදට සම කළානේ. මහමුහුද අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බාරෝ කියලා හැඳුන්වන්නේ. ඒක ක්‍රමක්‍රමයෙන් තමයි යටට යන්නේ. ගැඹුරට යන්නේ. එක පාරට මහ ප්‍රපාතයක් නැහැ. ඒ වගේ ශාසනික පිළිවෙතත් අනුපුබ්බ සීලා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා කිව්වේ. ක්‍රමක්‍රමයෙන් සීලෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් ඥාන දර්ශනයට ඊළඟට විමුක්තියට ඔය වගේ ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. ඒ නිසා සීලයේ වැඩක් නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක ඊටාම් වැරදි මතයක්. අනිත් අය සමහරක් කියනවා මේ සීලේ දැටි කොට ගන්න එපා ඒක සීලබ්බත පරාමාසයක්. සීලබ්බත පරාමාස කිව්වේ සීල වැරදි සීල හා වෘත සමාදන් වීමනේ. එහෙමයි. එතකොට බුදුහාමුදුරුවෝ සීලබ්බත පරාමාස අපට කියලා දුන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ නිසා ඒක වැරදි මතයක්. තමන්ට හිතිච්ච ඒවා කියන එක මේ යන්තමින් වචනයට ගැලපුණා විතරයි කියන එක ලොකු වැරද්දක් මේ අපේ සමාජයේ මේ කටයුතු සිද්ධ කරගෙන යද්දී නිවැරදිව කටයුතු කරන්නට අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඉතින් මේ සීලයේ තියෙන වටිනාකම දැනගත්තාම අපිට ඒක ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් විදිහට කරගෙන යන්න පුළුවන් නේද අපේ සාන්නහංස. ඉතින් අපිට මේ තියෙන දුක් නැති කරගන්න ලැබිලා තියෙන අවස්ථාව කියලා හොඳට තේරෙනකොට ඒ ආරම්භ වෙන්නේ එතනින් කියලා තේරෙනකොට ඒක බොහෝම සන්තෝෂයෙන් මට මේ ලැබිලා තියෙන සියලු දුක් නැති කරන්න තියෙන අවස්ථාව මේ ලැබිලා තියෙන කියලා බොහෝම සන්තෝෂයෙන් ඇතුළාන්තයෙන් සන්තෝෂයකින් මේ සීලය ආරක්ෂා කරන්න පුළුවන් වගේම ඒක වෙන කෙනෙක්ගේ කීමකට නැතුව තමන්ගේම මෙහෙවීමකින් තමන්ගේම ඇතුළාන්ත මෙහෙවීමකින් සිද්ධ කරනවා නම් ඒක මහා කුසලයක් වෙනවා. නමුත් හැබැයි වැඩි දෙනෙක් අපේ සීලය ආරක්ෂා කරනකොට මේ වචන ටික විතරක් කියලා ඉන්න අයත් ඉන්නවා. ඒකේ තියෙන වටිනාකම දන්නේ නැතුව. ඉතින් ඒකයි අපි ලොකු විවරණයක් ලබා ගත්තේ අද දවසේ. තාම වටිනම කාරණා කිහිපයක් ධර්මයේ තුලින් විනිශ්චයකට ළඟා කරගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒක අපි භාග්‍යයක් කොට සලකමු. භාග්‍යයක් කොට සලකනවා. ඉතින් අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ මං හිතන්නේ අද දවසේ අපි අපේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත්තා කියලා. උන්වහන්සේගේ වැඩමවීම අපිට මහා ගෞරවයක්, අපේ ආයතනයට ගෞරවයක්. ඒ වගේම අපිට බොහෝ කරුණු රැස් කරගන්න ලැබීම අපි ලත් භාග්‍යයක් කොට සලකමු. ඉතින් අද දවසේ ධම්ම විවරණ වැඩසටහන සඳහා ජයමග රූපවාහිනී පරිසරයට වැඩම කරන්නට යෙදුනේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාද්‍යය අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පාඳුරාගොඩ වත්තේ මුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය නම කියන්න අවසරයි වරකාවැහැර ධම්මපාල නාහිමිපාණන් වහන්සේ. ඉතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අපි වැනි භික්ෂුන් වහන්සේලාට අති මහත් වූ සේවයක් සිද්ධ කරන මඟ පෙන්වන ධර්ම විනයෙන් පෝෂණය කරන්නට මහා සේවයක් සිද්ධ කරන නායක ස්වාමීන් වහන්සේ නමක් තමයි අපිට අද සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඔබ අප හැමදෙනාම තුළ ජනිත වුණා සීල පුණ්‍ය ශක්තිය උන්වහන්සේ සිද්ධ කරගෙන යන මේ ශාසනික සේවය තවත් උපවත් කරන්නට තව බොහෝ කාලයක් මේ ශාසනය චිරස්ථිතිය සඳහා කටයුතු කරන්නට දීර්ඝායුෂ වේවා, නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ මේ ලෝකයට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්නට හේතු වේවා. පැවිදි ජීවිතයට උත්පත්ති ලබා දුන්න
ආචාර්ය උත්තමයන්න් වහන්සේලාට ඒ උතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට හේතු වේවා. ඒ වගේම උන්වහන්සේටත් බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණමය ආනිසංසය උතුම් අවබෝධය සඳහාම වේවා. යහපත් ජීවිත ලැබිලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.